समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजत्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉදප්පච්චයා අවිජ්ජාති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. ඉතින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ දෙසැම්බර් මාස 27 වන දිනට තම ජන්මදිනය සිහිපත් කරන බොරලැස්ගම්මේ පදිංචි පින්වත් දියණියක්. එහෙමනම් අපි මුලින්ම ඒ පින්වත් දියණියට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා හෘදයාංගමව ප්‍රාර්ථනා කරනවා. ඉතින් දායක පින්නතුන්ලාගේ බලාපොරොත්තුව තමයි නිවන් මගටම උපනිශ්‍රේ වන ධර්ම දේශනාවක් කරන හැටියට තමයි විශේෂයෙන් පින්නතුන්ලා මතක් කරලා තියෙන්නේ. ඉතින් එහෙමනම් පින්නතුනි අද අපි මේ ධර්ම දේශනාව තුළින් නිවන් මඟ පින්නතුන්ලාට කාලේ පමණින් පහදා දෙන්නට බලාපොරොත්තු වෙනවා. පින්නතුනි නිවන් මඟ පිළිබඳව දැනගන්නට කලින් අපි හැමදෙනාම මේ ගමන් කරන මේ අනවරාග්‍ර සසර පිළිබඳව මේ සාංශාරික ගමන පිළිබඳව මුලින් චුට්ටක් දැනගෙන ඉන්න එක වටිනවා. අපි හැමෝම මේක දන්නවා. නමුත් නැවත සිහිපත් කර ගැනීම වටිනවා. මේ සසර ගමන නවත්තන්නට මේ දැන ගැනීම මේ අවබෝධය අත්‍යවශ්‍යයි. එහෙමනම් අපි හැමෝම මේ ආරම්භක කෙලවරක් නැති දීර්ඝ සතරක මේ ගමන් කරන්නේ. මේ සාංශාරික ගමනට ප්‍රධානම බලවේගය මොකද්ද? ප්‍රධානම බලවේගය තමයි අවිද්‍යාව. කෙනෙක් පහළටම ඇදලා දාන ප්‍රධාන දේනේ අවිද්‍යාව කියන්නේ නේද? අවිජ්ජා නිපත තංවරා. කෙනෙක් පහළට මැදලා දාන ප්‍රධානම බලවේගය තමයි අවිද්‍යාව. ඒ කියන්නේ දුක දන්නේ නැහැ. දුකට හේතුවක් දන්නේ නැහැ. ඒ වගේම නිවන දන්නේ නැහැ. මේ නිවන සාක්ෂාත් කරන්නට යා යුතු මාර්ගය දන්නේ නැහැ. මෙන්න මේ නොදන්නාකම තමයි මේ සසර ගමනට ප්‍රධානම හේතුව. ඊළඟට පින්නතුලා හොඳට තේරුම් ගන්නට ඕන
තථාගත ධර්මයේ කිසිම දෙයක් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. එහෙනම් මේ අවිද්‍යාව එකපාර මුඩින් පහත් වුණා කියලා හිතන්න බෑ. අවිද්‍යාවත් යමකින් පෝෂණය වෙනවා. අවිද්‍යාව පෝෂණය වෙන්නේ මොකෙන්ද? අවිද්‍යාව පෝෂණය වෙන්නේ පින්නතුනි පංච නීවරණ වලින්. එතකොට බලන්න මේ පංච නීවරණ තමයි ආහාරය සපයන්නේ අවිද්‍යාවට. අවිද්‍යාව වැඩෙන්න. ඉතින් නීවරණ කියන එකත් පින්නතුල හොඳට දන්නවා. කෙලින්ම වළක්වනවා කියන එකයි නීවරණ කියලා කියන්නේ. මොනවද වළක්වන්නේ? කුසල් සිත් වළක්වනවා. ධ්‍යාන සිත් වළක්වනවා. මාර්ගඵල සිත් වළක්වනවා. ඒ වළක්වන අකුසල ධර්ම වලට තමයි නීවරණ කියලා කියන්නේ. ඉතින් එහෙමනම් ඒ නීවරණ පිළිබඳවත් අපේ පින්නතුල හොඳට දැනුවත්. මොකද මේ දහම කතා කරන යුගයක්නේ. එහෙමනම් ඒ නීවරණ නාමයෙන් වදාළ ධර්ම පහක් තියෙනවා. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුච්චය, විචිකිච්ඡාව. මෙන්න මේ කියන මේ කාමයට තියෙන දැඩි කැමැත්ත කාමච්ඡන්දය, ඒ වගේම ව්‍යාපාදේ නැසේවා වෙනසේවා කියන මේ සිතුවිල්ල, මේ ක්‍රෝධය, මේවා පින්නතුනි නිවන වළක්වන ධර්ම. ඊළඟට අලස කම්මැලිකම්, සිතේ අලසකම, චෛත්‍යිකයන්ගේ අලසකම පැහැදිලිවම මේ නිවන වළක්වනවා. ඊළඟට හිතේ විප්සිතකම, ඊළඟට පසුතැවිල්ල, උද්ධච්ච කුක්කුච්ච. විප්සිත භාවයයි නොසන්සුන්කමයි පසුතැවිල්ලයි තියෙනවා කියලා කියන්නේ අපට මේ ධර්ම මාර්ගය ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. බලන්න මේවා බොහොම ප්‍රායෝගිකයිනේ. කෙනෙකුගේ හිත නිතරම විසිරීලා නම් තියෙන්නේ කොහොමද යථාර්ථය දකින්නේ? ඒ වගේම අනේ මට කුසල් කරගන්න බැරි වුණා, අකුසල් සිද්ධ වුණා කියා කේන්ද්‍රිකගා ඉන්නවා නම් ඒ කෙනාට සැනසෙල්ල හදාගන්න බෑ. ඉතින් මේවා නිවන වළක්වන ධර්ම. ඊළඟට විචිකිච්ඡාව. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය, තථාගතයන් වහන්සේ කෙරෙහි ඒ මූලික ඉගැන්වීම් පිළිබඳව සැක හිතෙනවා නම්, සැක කරනවා නම් කොහොමද ඒ ධර්මයේ කරා අපි ලං වෙන්නේ? කරන්න බෑ. ඉතින් එහෙමනම් මෙන්න මේ කියන නීවරණ තමයි අර අවිද්‍යාවට ආහාරය සැපෙවි. නීවරණත් පින්නතුනේ නිකම්ම ඇති උනේ නැහැ. නීවරණත් යමකින් පෝෂණය වෙනවා. නීවරණ මොන වගේද පෝෂණය වෙන්නේ? නීවරණ පෝෂණය වෙනවා ත්‍රිවිධ දුෂ්චරිතෙන්. කයින් වැරදි කරනවා, වචනයෙන් වැරදි කරනවා, සිතින් වැරදි කරනවා. මෙන්න මේ දුෂ්චරිතය තමයි ආහාරය සපයන්නේ නීවරණ වලට. ඊළඟට ත්‍රිවිධ දුෂ්චරිතයත් උඩින් පහත් උනේ නැහැ. ඒකත් යමකින් පෝෂණය වෙනවා. ත්‍රිවිධ දුෂ්චරිතය පෝෂණය උනේ මොකෙන්ද? ත්‍රිවිධ දුෂ්චරිතය පෝෂණය උනේ පින්නතුනි අසතිය, ඉන්ද්‍රිය අසංවරයෙන්. දැන් බලන්න අපි කයින්, වචනයෙන්, සිතින් වැරදි කරන්නේ ඉන්ද්‍රිය අසංවරය නිසා නේද? ඉන්ද්‍රිය අසංවර විච්ච ගමන් කයින්, වචනයෙන්, සිතින් වැරදි කරනවා. එහෙමනම් බලන්න ත්‍රිවිධ දුෂ්චරිතය ආහාරය සැපෙන්නේ මොකද්ද? මේ අසංවරය. ඇස අසංවරයි, කන අසංවරයි, නාසය අසංවරයි, දිව අසංවරයි, කය අසංවරයි, සිතත් අසංවරයි. මෙන්න මේ අසංවර ගතිය තමයි ආහාරය සැපීම. මොකටද? ත්‍රිවිධ දුෂ්චරිතයට. ඊළඟට
මේ ඉන්ද්‍රිය අසංවරයත් ඉබේ නිකාම්ම සකස් වුණේ නැහැ. උඩින් පහත් වුණේ නැහැ ඇත්තටම. ඉන්ද්‍රිය අසංවරයට ආහාරය සැපෙව්වේ අසතිය අසම්පජඤ්ඤය. සිහියත් නැහැ, නුවණත් නැහැ. එහෙනම් මෙන්න මේ අසතිය අසම්පජඤ්ඤේ තමයි සිහි නුවණ දෙක නැතිකම තමයි ඉන්ද්‍රිය අසංවරයට ආහාරය සැපෙව්වේ. අසතිය අසම්පජඤ්ඤය ඒකත් තිබේ හටගත්තේ නෑනේ. ඒකත් යමකින් පෝෂණය වෙනවා. මොකෙන්ද පෝෂණය වෙන්නේ? අයෝනිසෝ මනසිකාරයෙන්. මොකෙන්ද? අයෝනිසෝ මනසිකාරයෙන්. අයෝනිසෝ මනසිකාරයේ පිළිබඳව පිනතර දන්නවා. මේක යෝනිසෝ මනසිකාරයේ පිළිබඳව අපි පසුව කතා කරනවා. එතකොට පින්නතරට තේරෙයි මොකද්ද මේ අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඇත්තටම නොමගින් මෙනෙහි කිරීම. අයෝනිසෝ මනසිකාරයත් තිබේ හටගත්තේ නැහැ. ඒකනේ මේ ධර්මයේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේකයි. හැම දෙයකටම හේතුවක් තියෙනවා. එතකොට බලන්න අයෝනිසෝ මනසිකාරය මොකෙන්ද පෝෂණය වුනේ? අයෝනිසෝ මනසිකාරය පෝෂණය වුනේ අසද්ධාවෙන්. සද්ධාව නැතිකමින්. එහෙමනම් මේ සද්ධාව නැහැ කියන එකත් කොච්චර ජීවිතයකට ධර්මයේ තුල ඉන්න කෙනෙකුට කොච්චර අඩුපාඩුවක්ද? එහෙමනම් මේ අසද්ධාව පෝෂණය වුනේ අසත් ධර්ම ශ්‍රවණේ. ධර්මයේ කියලා අහන්නේ විකෘතියක්. එතකොට ඉතින් වැඩෙන්නේ අසද්ධාව තමයි. එහෙනම් අසද්ධාව පෝෂණය වුනේ මොකෙන්ද? අසත් ධර්ම ශ්‍රවණේ. අසත් ධර්ම ශ්‍රවණය මොකෙන්ද පෝෂණය වුනේ? අසත් පුරුෂ ආශ්‍රයෙන්. අසත්පුරුෂ ආශ්‍රයෙන් තමයි අසත් ධර්මයේ පෝෂණය වුනේ. එහෙනම් දැන් පින්නතුරට තේරෙනවා මේ සසර ගමන අසත්පුරුෂයා නිසා සත් ධර්මයේ ලැබුණා. අසත් ධර්මයේ නිසා අසද්ධාව වැඩුණා. අසද්ධාව නිසා අයෝනිසෝ මනසිකාරය වැඩුණා. අයෝනිසෝ මනසිකාරය නිසා පින්නතුනි අසතිය අසම්පජඤ්ඤය වැඩුණා. අසතිය අසම්පජඤ්ඤය නිසා ඉන්ද්‍රිය අසංවර වුණා. ඉන්ද්‍රිය අසංවර වීම නිසා ත්‍රිවිධ දුස්චරිත සම්පූර්ණ වුණා. ත්‍රිවිධ දුස්චරිත සම්පූර්ණ වීම නිසා පංච නීවරණ වැඩුණා. පංච නීවරණ නිසා අවිද්‍යාව පෝෂණය වෙලා අපි දැන් මේ දීර්ඝ සතර මේ ඉපදී මෙරි මේ දීර්ඝ ගමනක් මේ තාම යනවා. එහෙනම් දැන් සසර ගමන පිළිබඳව අපි කාටත් පැහැදිලි. හොඳට තේරුම් ගන්න පින්නතුනි මේ පුංචි ගමනක් නෙවෙයි මේ ආවේ. ඒක පින්නතුනි කෙනෙකුට කියා නිම කරන්න බැරි තරම් අති දීර්ඝ ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. මේ බණ අහන හැම දිනාම නොලබපු සපතක් නැහැ. මේ ලෝකයේ තියෙන මිනිස්සෙක් හැටියට සක්විති රාජ්‍ය සම්පත් ඕන තරම් ඔයත් ලැබලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සක්‍රයා වෙලා හැම කෙනෙක්ම වගේ ඉපදිලා තියෙනවා. ඊළඟට පින්නතුනේ බඹලොවත් ගිහිල්ලා තියෙනවා. සුද්ධාවාසයට හැර. ඊළඟට සතර මහා අපායේ අවීචි මහා නරකයට, പ്രേත ලෝකයට, තිරිසන් අපායට, අසුර නිකායට මේ හැම තැනම කරක් ගහපු පිරිසක් අපි. එහෙමනම් මේ ගමන පින්නතුනි කියානිම කරන්න බෑ. ඒක පින්නතරට තේරෙනවා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවානේ මහණෙනි අර පුබ්බේ නිවාස කියන ඥාණයෙන් ඒ තමන්ගේ පෙර ජීවිත සිහි කරන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා පිරිසකින් අහනවා මහණෙනි මේ සසර ගමනේදී මේ ගිවාගෙන ආපු සසර ගමන දිහා බලන්න. දැන් මේ ස්වාමීන් වහන්සේලා අභිඥාලාභී. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා අභිඥාලාභී උන්වහන්සේලාට සසර
ගෙවාගෙන ආපු සසර ගමන දැන් පේනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ අහනවා මහණෙනි හොරුන් වෙලා දූෂකයෝ වෙලා වරදකරුවන් වෙලා බෙල්ල කපාපු අවස්ථාවල ගලාගෙන ගිය රුධිරේ කොපමණද කියලා ඇහුවා. ස්වාමීනි ප්‍රමාණ කරන්න බෑ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි බල්ලෝ වෙලා හරක් වෙලා එළුව වෙලා කුකුල්ලෝ වෙලා ඌරෝ වෙලා ඒ මැරිච්ච අවස්ථාවල බෙල්ල කපාපු අවස්ථාවල ඒ ගලාගෙන ගිය ලේ ප්‍රමාණය කොපමණද කියලා ඇහුවා. මේ වික්තුන් වහන්සේලා කියනවා මහා සාගරයට වැඩි. හිතන්න පින්නතුනේ මහා සාගරය කිව්වහම දැන් අපිට ලිඳක තියෙන වතුර ප්‍රමාණයකට උපමා කළා නම් ටිකක් හිතා ගන්නවත් පුළුවන්. ඊළඟට මහා ගඟක් වගේ විශාල ගඟක උපමා කරා නම් ඒකත් ටිකක් හරි. මේ මහා සාගරය කිව්වහම එතකොට බලන්න පින්නතුනි මේවා සාගරයට වඩා ඇත්තට වැඩි. ඒ තරම් දීර්ඝ ගමනක් මේ අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් මේ ගමනේ ආරම්භක කෙලවරක් ඇත්තටම නැහැ. දැන් බලන්න මේ ජීවිතය අපි පුංචි කාලේ ගත කළා, ඕන ඉගෙන කියාගත්තා, කතාද බැන්දා, ළමයි හැදුවා, ඊළඟට ඉතින් වයසට ගියා, මැරිලා ගියා. ඊළඟ ජීවිතේ අරක පටන් ගන්න ඕන. ඒ මිනිස්සෙක් වුණොත් හැබැයි තිරිසංග පායට ගියොත් ඉතින් ඒ විඳින දුක්වල ප්‍රමාණය කියානෙම කරන්න බෑ. ඉතින් එහෙමනම් මේ සසර ගමන අපිට නවත්තන්න හොඳම අවස්ථාව තමයි මේ සම්බුද්ධ ශාසනය. සම්බුද්ධ ශාසනයක් ලැබෙන්නේ නැතුව මේ ධර්මයේ ලැබෙන්නේ නැතුව අපිට කිසිසේත්ම මේ භයාංකර සසර නවත්තන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඒ සසර ගමන නවත්තන්නට දැන් අපි බුදුරජාණන් වහන්සේ වදාළ ඒ පැහැදිලි නිවන් ගමන පිළිබඳව කරුණු ටිකක් තේරුම් ගන්නට මහන්සි ගනිමු. පින්වතුනි, නිවන් ගමනට ප්‍රධානම සාධකය ප්‍රධානම හේතුව මොකද්ද? නිවනට උපකාර වෙන අංක 1ට උපකාර වෙන කාරණේ මොකද්ද? අංක 1ට උපකාර වෙන දේ තමයි කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍ර ඇසුරක් නැතුව අපි නිරතුරුවම අපේ ධර්ම දේශනා තුළින් පින්නතුල්ලා දැනුවත් කරනවා. කල්යාණ මිත්‍ර ඇසුරක් නැතුව අපට මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. කිසිසේත්ම යන්න පුළුවන් කමක් නැහැ. අපි මේ දේ හොඳට මතක තියාගන්නටම ඕන. ඒකනේ බුදුරජාණන් වහන්සේ දවසට දෙවතාවක් භික්ෂුන් වහන්සේලාට අවවාද කරන්නේ. දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ. මහණෙනි, මේ කල්යාණ මිත්‍ර ඇසුර හරිම දුර්ලභයි. ඒකට මේ කල්යාණ මිත්‍රයා කියන කෙනා අද මේ සමාජයේ බොහෝ දෙනෙක් කල්යාණ මිත්‍රයා වර්ධවා තේරුම් අරන් තියෙනවා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයා හැටියට තෝරගෙන ඉන්නේ තමන්ගේ හොඳම මිත්‍රයා. හැබැයි මේ කල්යාණ මිත්‍ර කියන නම යොදන්න පුළුවන් පින්නතුනේ කල්යාණ මිත්‍ර ගුණ තියෙන කෙනෙකුට පමණයි. එහෙම නැතුව තමන්ට මොනවා හරි අඩුපාඩුවක් ඇති වෙන වෙලාවට ඊළඟට පින්නතුනේ තමන්ට මොනවා හරි කරදරයක් වෙන වෙලාවක මුදලක් වගේ දෙයක් අඩුපාඩු වෙන වෙලාවක දෙන කෙනාම කල්යාණ මිත්‍රයා කියලා කියන්න බෑ. දැන් එහෙම යාළුවෝ අපි කාටත් ඉන්නවනේ. හැබැයි අපි දුස්චරිතවල යෙදෙනකොට ඒගොල්ලොත් යෙදෙනවා. අපි හිතමු උදාහරණයක් ඇරෙන්න කෙනෙක් බොනකොට තමන්ගේ යාළුවත් බොනවා. හැබැයි ඕන කරදරයකදී ඕනම දුකකදී අපි හිට වෙනවා. මුදල් එහෙම අඩුපාඩුවක් වුණොත් මුදලක් හදලක් වුණත් ඉක්මනින් ගන්න පුළුවන් යාළුවා. හැබැයි
අපි දුස්චරිතයේ යෙදෙනකොට එයාත් දුස්චරිතයේ යෙදෙනවා නම් දැන් අපි බොනකොට එයාත් බොනවා නම් එයා කල්යාණ මිත්‍රෙද්ද? නෑ. අන්න එහෙම අය තමයි අද බොහෝ දෙනා මේ කල්යාණ මිත්‍රයා කියලා අපිට හඳුන්වලා දෙන්නේ. දැන් භික්ෂුන් වහන්සේලා හැටියට අපි ළඟට ඇවිල්ලා බොහෝ දෙනා කියනවා ස්වාමීන් වහන්සේ මේ තමයි මගේ හොඳම කල්යාණ මිත්‍රයා. ඉතින් අපිත් ඒක පිළි අරගෙන ඉතින් අපි ටිකක් කතා කරනවා. කොහොමද පන්සිල් රකින්නවද? ඉතින් ඔන්න දැන් කල්යාණ මිත්‍රයන්ගේ රඟේ හොඳට තේරෙනවා. ඉතින් දැන් තමන්ගේ අතින් වෙන වැරදි එහෙම මෙහෙම ඉතින් කියවෙනවා. එතකොට ඒගොල්ලෝ කල්යාණ මිත්‍රයා කියලා අදහස් කරන්නේ අර වගේ උපකාරක මිත්‍රයාට. හැබැයි පින්නතුනි කල්යාණ මිත්‍රයා කියන නම එයාට උදන්න බෑ. කල්යාණ මිත්‍රයා කවදාකවත් පින්නතුනි තමන් ඇසුරු කරන යාළුවාව තමන්ගේ මිත්‍රයාව දුසරිතේ යොදවන්නේ. කියන්නේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි තමන් සීලවන්තයි. තමන් ඇසුරු කරන කෙනාව කොහොම හරි සීලවන්තයෙක් කරන්න තමයි යා උත්සාහ කරන්නේ. තමන්ගේ යාළුවාට සද්ධාව නැහැ. ඒ අඩුපාඩුව දැනගෙන බොහෝම කල්පනාවෙන් සද්ධාවන්තයෙක් බවට පත් කරනවා. තමන්ගේ යාළුවා තද්ද මසුරුයි. ඉතින් එයාගේ හිත රිදෙන්නේ නැති වෙන්න ක්‍රමානුකූලව දැන් දානයක් එහෙම දෙනකොට ඔයත් මේකට සම්බන්ධ වෙන්න කියලා පුංචි දෙයක් පළතුරු ටිකක් නැත්නම් යෝගට් ටිකක් මෙන්න මේ ටික සම්බන්ධ මේ දී පූජා කරන්න. එයත් ඒකට කැමති වෙනවා. මොකද වැඩි මුදලක් යන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ක්‍රමානුකූලව ටික දෙන්න පුරුදු කරලා හොඳ පරිත්‍යාගශීලියෙක් බවට පත් කරනවා. ඒ කල්යාණ මිත්‍රයා. තමන්ගේ මිත්‍රයාට කිසිම ධර්මඥානයක් නැහැ. ඉතින් බහුසුතකම ඇති කරලා දෙනවා. ඒ වගේ බණ අහන්න තියෙන අවස්ථාව පහදලා දෙනවා. ඒක තමයි කල්යාණ මිත්‍ර ගුණ. එහෙම නැතුව පින්නතුනි තමන් දුස්සීලකම් කරනකොට ඒකම එකතු වෙලා බොහොම රස කර ඒ වැඩේ කරන කෙනා කල්යාණ මිත්‍රයා නෙවෙයි. එයා ඉතින් උපකාරක මිත්‍රෙක් වෙන්න පුළුවන්. අර බාහිරින් නැත්තම් අපි අපේක්ෂා කරන ඔය උදව් පදව් තුළින් යම් කිසි මිත්‍රයෙක් තමයි. හැබැයි කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. එහෙමනම් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක පින්නතුනි පුංචි දෙයක් නෙවෙයි. ඒක ඊටාම වටිනා දෙයක්. ඒ දේ අපි හොඳට තේරුම් ගන්නට ඕන. මොකද අපි හැමෝගෙම ජීවිත අපි ආපස්සට හැරිලා බැලුවොත්, ගිහිල්ලා බැලුවොත් අපි හැම කෙනෙක්ම පින්නතුනි සුචරිතෙහි යෙදුණා නම් අපේ ජීවිතයට ධර්මාලෝකය ළඟා කරගත්තා නම් අපි යහපත් පුජ්‍යලයක් බවට පත් වුණා නම් ඒ හැම දෙයකම පින්නතුනි පිහිට වෙලා තියෙන්නේ කවුද? කල්යාණ මිත්‍රයන් වහන්සේලා. ඒකනේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය අපට කොච්චර අවශ්‍යද කිව්වොත් අපේ පෙරැන්නෝ බුද්ධ වන්දනාවක් කළත් පින්කමක් කළත් හැම මොහොතකම දිවා රාත්‍රී දෙකේ ප්‍රාර්ථනාවක් කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බහල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. නිවන දක්වාම මේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද කල්යාණ මිත්‍ර ඇසුරක් නැතුව අපට යන්න බැරි නිසා. එහෙනම් මේ පිළිබඳව අපි සෑහෙන කරුණු කියලා තියෙනවා. පින්නතුල්ලා විවිධ දේශනා තුලින් කල්යාණ මිත්‍රයා ගැන කරුණු දැනගෙන තියෙනවා. පින්නතුනි කිසිම වැඩියක් වෙන්නේ නැහැ. මොකද එදා බුදුරජාණන් වහන්සේ දවසට දෙවතාවක් මේක සිහි කරා නම් අපි මේ ඇත්තන්ට අද තියෙන තත්වෙත් එක්ක අඩුම තරමේ පැය භාගයකටවත් මතක් කරන්න ඕන. ඉතින් එහෙමනම් දැන් පින්නතුලාට පැහැදිලි නිවන් ගමනට මූලිකම හේතුව මෙන්න මේ ආශ්‍රය. දෙවැනි කාරණය තමයි මේ කල්යාණ මිත්‍රයා නිසා අපට මොනවද ලැබෙන්නේ කියලා අපි කල්පනා කරන්න ඕන. මොනවද ලැබෙන්නේ? කල්යාණ මිත්‍රයා නිසා තෑගි භෝගද ලැබෙන්නේ? මිල මුදල්ද? කෑම බීමද?
ඒවත් ලැබෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි අපට ලැබෙන වටිනාම දේ අමිල වස්තුවක්. මිල කරන්න බෑ. කල්යාණ මිත්‍රයානිසා ලැබෙන්නේ පින්නතුනි ශ්‍රී සද්ධර්මය. එහෙමනම් දැන් මේ පින්නතුල්ලා ධර්ම ශ්‍රවණය කරන අය හැටියට මේ ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලා වැත්තන්ගේ සැබෑම කල්යාණ මිත්‍රයෝ. අමිල වස්තුවක් මේ ලබා දෙන්නේ. එතකොට බලන්න කල්යාණ මිත්‍රයානිසා එතකොට ලැබෙන්නේ ශ්‍රී සද්ධර්මය. සද්ධර්මය. එහෙමනම් මේ ධර්මය පින්නතුනි හැමදාම මේ විදිහට ලැබෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්නට ඕන. හැබැයි ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා. ඕනම දෙයක් ඕනවට වඩා සුලභව ලැබෙනකොට ඒකේ අගය ටිකක් අඩු වෙලා යනවා. එහෙම දෙයක් තියෙනව නේද? ඔව්. ඒකේ අගය ටිකක් අඩු වෙනවා. ඕනම දෙක එහෙමනේ නේද? දැන් බලන්න සාමාන්‍යයෙන් ඔය පුංචි දරුවෙක් ගත්තොත් හොඳට සල්ලි තියෙන තැනක සැප සම්පත් තියෙන තැනක දරුවට කෑම කවන්න හරි අමාරුයි. හැබැයි පින්නතුනි කෑම නැති බඩගින්නේ ඉන්න දරුවන් ඇහිඳ කෑම කනවා. අර බලන්න මේ සුලභ වුණාම වටිනාකම අඩුයි. සමහර වෙලාවට හිතෙනවා මේ ශ්‍රී සද්ධර්මයටත් එහෙම වෙලා දෝ කියලා. එහෙමනම් හිතන්න එපා. අපේ පිනකට තමයි අපට මේ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබිලා තියෙන්නේ. ඇත්තට මේක පුංචි පිනක් නෙවෙයි. ධර්මයේ නැති කාලවල් කොච්චර තියෙනවද? බලන්න දහම්සුන්ද මහරජුරු එකම එක බණපදයක් අහන්න සිය රාජ්‍ය විතරක් නෙවෙයි සිය ජීවිතයෙන් පරිත්‍යාග කළා. එහෙනම් නිතර මේ බණපදයක් ඇහෙනවා කියන්නේ පින්නතුනේ කොහොම හරි අපට තියෙන ගැටලු වලට පිළිතුරු ලැබෙනවා. ඒ වගේම අපට මහා සනසිල්ලක් ලැබෙනවා මේ බණපදයක් ඇහෙනකොට. ඉතින් එහෙමනම් මේ ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්න ඕන. දැන් බොහෝ අය අද කියනවානේ මේ එක සූත්‍රයක් ඉගෙන ගත්තම ඇති. ඔය ඔක්කොම ඉගෙන ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. එක දේශනාව වුණත් ඇති නිවන් දකින්න. එහෙම කියනව නේද? ඒක පිළිගන්න එපා. ඒ අය තවත් කියන දෙයක් තමයි ඔය කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා මොනවද දැනගෙනද? එක දේශනාවක් ඇහුවා. ඒ දේශනාව තුළින් යථාර්ථය අවබෝධ කරගත්තා. ඔය ගොඩක් ඉගෙන ගන්න ඕන නැහැ කියලා ඒක තර්කානුකූලව කතා කරනවා. පින්නතුනේ ඒක වැරදි අදහසක් නේ. මොකද බුදුරජාණන් වහන්සේ නමක් බණ කියනකොට අපි වගේද නෑ උන්වහන්සේ සර්වඥතා ඥාණයෙන් බලලා ඒ ශ්‍රාවකයා සසර පුරුදු කරපු දේවල් දියුණු කරපු දේවල් මේ හැම දෙයක්ම බලලා ඒ ශ්‍රාවකයාට ගැළපෙන ආකාරයටමයි භාග්‍යතුන් වහන්සේ බණ කියන්නේ. උන්වහන්සේට පුදුමාකාර හැකියාවක් තියෙනවානේ මේ සත්වයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්න. ඒකනේ බුද්ධෝ කියලා කියන්නේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන් අයට බොහොම පහසුවෙන් මේක අවබෝධ කරනවා. නමුත් එහෙම තත්වයක් අද ඇත්තටම නැහැ. එහෙමනම් අපි මේ සියලු දේශනා ඉගෙන ගන්නට ඕන. දැන් පෞද්ගලිකව දැන් අපි උනත් සූත්‍ර දේශනා කියවගෙන යනකොට සමහර සූත්‍ර දේශනා තියෙනවා පින්නතුනේ මේ මටමයි කිව්වේ කියලා හිතෙනවා. බුදුරජාණන් වහන්සේ මන් දිහා බලලමයි මේක දේශනා කරේ කියලා හිතෙනවා. ඒ වගේ අපිට හොඳට ගැළපීලා යන දේශනා තියෙනවා. ඒ හේතුව මොකද්ද? සසර අපි මේ දේවල් හොඳට පුරුදු කරලා තියෙනවා. ඉතින් අර එක දේශනාවක් අහලා පැත්තකටලා හිටියොත් අපට ඒ අත්දැකීම ලැබෙනවද නැහැ. ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගන්න තියෙන කාලේ මේක ඉගෙන ගන්න අපි මහන්සි ගන්න ඕන. බලන්න මේ එක ජීවිතයකට අවශ්‍ය දේවල් ඉගෙන ගන්න මිනිස්සු මේ නාකි වෙලත් පින්නතුන් ඉගෙන ගන්නවා. වයසට ගිහිල්ලත් ඉගෙන ගන්න. ඒක මං නරකයි කියන්නේ නැහැ. හැබැයි මේ ජීවිතයට විතරයි අවශ්‍ය. දැන් බලන්න අපි පුංචි කාලේ සටහන් ලිව්වා, ගණන් හැදුවා, වචන පාඩම් කරා,
සමහර වෙලාවට ඉගෙනගත්ත දේවල් අපේ රැකියාවට අපේ ජීවිතේ පවත්වන්න අවශ්‍යත් නැහැ. නමුත් ඒවට පින්නතුනි කැප වෙලා තියෙන කැපවිල්ල ගැන හිතනකොට හිතා ගන්නත් බෑ. ඉතින් මේ ජීවිතේට පමණක් නෙවෙයි මුළු සාංශාරික ජීවිතේම සුවපත් කරන්න හේතු වන මේ ධර්ම ඉගෙන ගන්නයි අපි කැපකිරීමක් කරන්නේ නැත්තේ. ඒ නිසා මේක පුංචි අවස්ථාවක් නෙවෙයි. සාරාංශකයේ කල්පලක්ෂයක් පෙරම් පුරලා උන්වහන්සේ අවබෝධ කරගත්ත මේ ශ්‍රී සද්ධර්මය අපි වගේ කෙනෙකුට මතක තියාගන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක මහා වාසනාවක්. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම මේ ධර්මය ඉගෙන ගන්න ධර්මයේ මතක තියාගන්න මහන්සි ගන්න ඕන. ධර්මයේ අපි ළඟ තියෙනවා නම් අපේ ජීවිතේට ඒක මහා පිළිසරණක් නේ. මහා රැකවරණයක් නේ. රැකවරණයක් නෙවෙයිද? මහා රැකවරණයක්. ඒ රැකවරණය අපි හදා ගන්න ඕන. දැන් බලන්න ධර්මයේ ළඟ තියෙන කෙනාට ওই කෙලෙස් එන ඕනම කෙලෙසයකට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න නැත්තම් ඒ කෙලෙස් මර්ධනය කරන්න එයා ළඟ ධම්මොතුව තියෙනවා. ධර්ම ඖෂධය තියෙනවා. එතකොට එන කෙලෙසට පහර දෙන්න පුළුවන්. ඉතින් පින්නතුනි එන කෙලෙසට පහර දෙන්න පුළුවන්නේ අපි ළඟ ධර්මයේ තිබුණොත් විතරයි. ධර්මයේ නැත්තම් මොනවද අපි පාවිච්චි කරන්නේ අපේ ජීවිතයට පිළිසරණ පිණිස? ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නට හැම දිනාම මහන්සි ගන්නට ඕන. එහෙමනම් පින්නතුනි මේ ශ්‍රී සද්ධර්මය හොඳට ඉගෙන ගන්නට ඕන. එතකොට දැන් බලන්න කල්යාණ මිත්‍රයාගෙන් තමයි දැන් මේ ශ්‍රී සද්ධර්මය ලැබෙන්නේ. සද්ධර්මය නිසා අපට මොනවද ලැබෙන්නේ? සද්ධර්මය නිසා අපට ලැබෙන්නේ සද්ධාව. අසද්ධර්මය නිසා නම් අසද්ධාවනේ. දැන් මේ සද්ධර්මය නිසා අපට ලැබෙන්නේ ඒකාන්තයෙන්ම පින්නතුනේ සද්ධාව. එතකොට බලන්න මේ උතුම් සද්ධාව පෝෂණය වන්නට ප්‍රධානම වන දේ තමයි මේ ධර්මයේ පිළිබඳව ඇතිවෙන ධර්මඥානය. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව ඇතිවෙන ප්‍රසාදය. අනේ අපේ භාග්‍යතුන් වහන්සේ මෙහෙම කෙනෙක් නේ කියලා උන්වහන්සේගේ අනන්ත ඥාන සාගරය පිළිබඳව උන්වහන්සේගේ අවබෝධයේ පිළිබඳව අපිට පින්නතුනි දැනගන්න ලැබෙනකොට සද්ධාව වැඩෙනවා. සද්ධාව කියන එකේ තේරුම මේක නේද? සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව තියෙන ප්‍රසාදයට තමයි සද්ධාව කියන්නේ. ඉතින් මේ සද්ධාව උඩ බලාගෙන හිටියන් ලැබෙනවද? එහෙම ලැබෙන්නේ නැහැ. සද්ධාව ඇති කරගන්න නම් ධර්ම ඉගෙන ගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ එදා වක්කලී ස්වාමීන් වහන්සේට වදාළේ වක්කලී මාව දකින්න ඕන නම් ධර්මය දකින්න. මාගේ මේ කය දිහා බලාගෙන ඉඳලා මාව දකින්න පුළුවන් කමක් නැහැ. මොකද වක්කලී ස්වාමීන් වහන්සේ මහාන වුණේම බුදුරජාණන් වහන්සේගේ රූපශ්‍රීය බලාගෙන ඉන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වක්කලී ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා මාව දකින්න ඕන නම් ධර්මය දකින්න. දැන් එදා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන මේ මොහොතේ පින්නතුල දන්නම ආනන්ද ස්වාමීන් වහන්සේ අනද මාහිමියන් වහන්සේ දැන් බොහෝම ශෝක වෙනවා, අඬනවා, කම්පා වෙනවා. උන්වහන්සේ රහත් වෙලා හිටියේ නෑනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විලාවේ වදාළේ ආනන්ද කම්පා වෙන්න එපා, ශෝක කරන්න එපා. මම් පිරිනුවන් පෑවත් එක ශාස්ත්‍රඥ වහන්සේ නමයි පිරිනුවන් පාන, නමුත් ජීවමාන වෙනවා ශාස්ත්‍රඥ වහන්සේලා 84000ක්. ඒ කිව්වේ මේ ධර්මස්කන්ධ 84000. එහෙමනම් පින්නතුනි දැන් මේ ධර්මයේ පරිශීලනය කරන්න අපට අවස්ථාව තියෙනවනේ. ඒ පරිශීලනය කරනකොට ඉගෙන ගන්නකොට
ඒ වගේම ගැටලු තියෙන තැන් निराකරණය කර ගන්නකොට පුදුමාකාර සද්ධාාවක් ඇති වෙනවා. ඉතින් මේ සද්ධාව තමයි ධර්මයේ වේගෙන් ඉස්සරහට යන්න තියෙන ලොකු බලවේගය. සද්ධාවෙන් තමයි පින්නතුනි තල්ලු කරලා දෙන්නේ. දැන් බලන්න සද්ධාව තියෙනකොට ඕනම දෙයකට පසු බහින්නේ නැහැ. ඒ පුදුමාකාර සද්ධාාවක් නේ තියෙන්නේ. තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳව පුදුම ප්‍රසාදයක් තියෙන්නේ. ඒ ප්‍රසාදයේ තියෙනකොට ඕනම දෙයක් කරන්න පුළුවන්. හොඳට සීල් රකින්න පුළුවන්. දුතහාංග පුරන්න පුළුවන්. ඕනම දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන්. දන් දෙන්න පුළුවන්. හොඳට භාවනා කරන්න පුළුවන්. ධර්මයේ ඉගෙන ගන්න හිත දෙනවා. ඊළඟට පින්නතුනි මේ සද්ධාව තියෙනකොට විපස්සනා වඩලා ඊටාම ඉක්මනින් අපේ ඒ පරමාර්ථය ඒ නිවන සාක්ෂාත් කරගන්නත් පුළුවන්. එහෙමනම් සද්ධාව නැතුව ඔය දේ කරන්න පුළුවන් කම නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න. සමහරු මේ සද්ධාව වැඩි ගණන් ගන්න. අද මේ අලුත් ධර්මය ප්‍රගුණ කරන අය අලුත් ධර්මය කියලා කියන අසත් ධර්මය නිතර පරිශීලනය කරන අය පින්නතුනි කිසිම ගරුත්වයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ කියන්නේ දැන් ආමිෂ පූජාව සාමුලියම ප්‍රතික්ෂේප කරන ඔය වැඩක් නෑ. විකාර වැඩ ධර්මයටම බයිනවා. ඒ කියන්නේ පින්නතුනේ යත්තන්ගේ අමුතු දෙයක් තමයි වැඩෙන්නේ. සද්ධා වැඩෙන්නේ නෑ. හොඳට මතක තියාගන්න අපි ඒකාන්තයෙන් ආමිෂයත් සම්පූර්ණ කරමින්. මොකද බුදුරජාණන් වහන්සේ එපා කියලා නෑ. ඒ වගේම ප්‍රතික්ෂේප කළා නෑ. උන්වහන්සේ වදාළේ මේ ආමිෂ පූජාව වගේම ප්‍රතිපත්ති පූජාව විශේෂ කොට දේශනා කළා. ප්‍රතිපත්තියත් සම්පූර්ණ කරගන්න කියලා උන්වහන්සේ දේශනා කළේ. එහෙනම් අපේ ඒ සද්ධාව වැඩෙනකොට පින්නතුනේ අමුතුවෙන් කෘතිමව පුදුන් වදින්න කියන්න, මල් පූජා කරන්න කියන්න, ඇන කියන්න වැඩ අවශ්‍ය නැහැ. මොකද එයා දන්නව කළ යුතු දේ. සද්ධාව නිසා. එහෙමනම් ඒ සද්ධාව දිනු කරගන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මයේ අහන්න සද්ධාවෙන් පිරී යනවා. එතකොට මේ සද්ධාව ඇති කරගන්න සුදුසු වපසරයක් දැන් අපිට ලැබිලා තියෙනවා මේ මනුස්ස ලෝකේ. බුද්ධ ශාසනයක් තියෙන කාලයක මේ විදිහට අපි ඉපදිලා ඉන්න නිසා. දැන් බලන්නකෝ දිව්‍ය ලෝකවල පවා දිව්‍යෝ චුත වෙන්න හදනකොට නිමිති පහළ වෙනවා. නිමිති පහළ වෙනවා කියලා කියන්නේ මේ මනුස්ස ලෝකේ වගේ දිව්‍ය ලෝකයේ කෙනෙක් මැරෙනකොට මූර්ත ශරීරයක් නැහැනේ. දිව්‍ය ලෝකේ කියන්නේ ඒකනේ. කෙලින්ම කපුරු පිච්චුවා වගේ අතුරුදහන්. හැබැයි අතුරුදහන් වෙන කෙනාට චුත වෙන්න හදන කෙනාට තේරෙනවා දැන් මම මෙතනින් යන්නයි හදන්නේ. අර දිව්‍ය සැප විඳලා ඒක අතහැරලා එන්නත් දුකයි. දැන් සක්‍රයා පවා බලන්න සක්‍රයාට දැන් ඉන්න සක්‍රයා සක්‍ර දේවේන්ද්‍රයා පින ඉවර වුණා. ඉතින් චුත වෙන්න හදනකොට දැන් සක්‍රයාට දැන් ඉතින් දුකයි ඉතින්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සක්‍රයා කරපු පින්කමක් සිහිපත් කරලා අර තථාගතයන් වහන්සේ නමකට පූජා කරලා තිබිච්ච ඒ මල් වනමල් ටිකකට එක ජීවිතයක පැන් ටිකක් කියලා තියෙනවා. ඒ පින්කම සිහිපත් කරලා සක්‍රයාගේ ඒ ආයුෂ වැඩි කරලා තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවානේ. ඒකයි පින්නතුනේ මේ ධර්මයේ අනකොට අපි පින්කම් ඒ කුසල ක්‍රියාවල යෙදෙන්න ඕන. මොකද මේ පැවිදි ජීවිතයේ වුණත් සාර්ථක කරගන්න පින අවශ්‍යයි. ගිහි ජීවිතයේ වුණත් සාර්ථක කරගන්න පින අවශ්‍යයි. දෙවියන්ට වුණත් ඒ දිව්‍ය ස්වභාවය ඒ තබාගෙන ඒ ගමන යන්න පින අවශ්‍යයි. මේකෙන් කියන්නේ මේ සසර දික් කිරීමක් නෙවෙයි. කුසලය කියලා කියන්නේ අලෝභදී සමෝහනේ. එහෙමනම් මේ යථාර්ථයට යන ගමනේ සාර්ථකව පහසුවෙන් සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියන පිළිවෙලට මේ ගමන යන්න නම් පින අවශ්‍යයි. කුසලය අවශ්‍යයි. එහෙමනම් පින්නතුනි සද්ධාව දිනු කර ගන්නට ඕන.
එතකොට දැන් බලන්න සද්ධර්මය නිසා ඒ සද්ධාව ලැබෙනවා. සද්ධාව නිසා අපට මොනවද ලැබෙන්නේ? ඔන්න සද්ධාව නිසා නුවණින් මෙනෙහි කරන්න පුරුදු වෙනවා. යෝනිසෝ මනසිකාරය. ඇත්ත නේනම් කියලා ඒ ධර්මයේ පිළිබඳව එයා නුවණින් විමසනවා. නුවණින් විමසනකොට පින්නතුනි බාහිරින් සද්ධර්මයේ ලැබෙනවා. අභ්‍යන්තරික වශයෙන් මේ නුවණින් මෙනෙහි කිරීමත් එක්ක පුදුම තල්ලුවක් දෙන්න ඉස්සරහට. එහෙනම් මේ යෝනිසෝ මනසිකාරයේ තරම් වටිනා දෙයක් අපේ බුදුරජාණන් වහන්සේ දැක්කේ නෑ කියලා අපට දේශනා කරලා තියෙනවනේ. ඒ තරම් වටිනා දෙයක් මේ නුවණින් මෙනෙහි කිරීම. ඉතින් එහෙමනම් බලන්න නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් කයෙන් වචනයෙන් සිතින් කවදාවත් වැරදි වෙන්නේ නෑ. නුවණින් මෙනෙහි කරන්නේ නැති නිසා තමයි අපිට විවිධ අකුසල පාක්ෂික නොයේක් දේවල් සිද්ධ වෙන්නේ. ඒ කිසිම මෙනෙහි කරන්න පුරුද්දක් නැහැ. ඔහේ හිතට එන දේ එළියට දානවා. ඊළඟට කයට ඒ කරන්න ඕන දේවල් කිසිම හේිල්ලක් බැලිල්ලක් විමසිල්ලක් යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරිල්ලක් මොකුත් නැහැ. ඔහේ කරගෙන යනවා. ඉතින් අකුසල්ම තමයි වෙන්නේ. ద్వාරත්‍රයෙන් කටයුතු කරන්න කලින් අපි හිතනවා නම් මේක කුසල්ද මේක අකුසල්ද මේක මෙලොවට හොඳයිද මේක පරලොවට හොඳයිද මේක සත්‍යයක්ද මේක අසත්‍යයක්ද ඔය විදිහට නුවණින් මෙනෙහි කරනවා නම් අකුසලයක්වත් වෙයිද? අකුසලයක්වත් වෙන්නේ නැහැ. එහෙනම් සද්ධාව තියෙන කෙනාට තමයි මේ අසම සම යෝනිසෝ මනසිකාරය දිනු කරගන්න ලැබෙන්නේ. යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කරන්න පුළුවන් කෙනාට සතිය දිනු කරගන්න පුළුවන්. සති සම්පජාඤ්ඤ සිහියයි අවබෝධයයි. සිහියෙන් කරන වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි පින්නතුනේ සති ධාරණතා අපිලාපනතා. මේ සතියෙන් කරනවා මේ නොයෙක් දේවල් දරාගෙන ඉන්නවා. කුසල ක්‍රියා පැත්තේ දේවල් විශේෂයෙන් දරාගෙන ඉන්නවා සතිය. අපිලාපනතා කියලා කියන්නේ අත්‍තරම සිහි කරලා දෙන දොරටු පාලකෙක් වගේ. එහෙමනම් නිවන් ගමනට අත්‍යවශ්‍යම සාධකයක් තමයි සිහිය. සිහිය හොඳට ප්‍රගුණ කරන්න ඕන. සිහිය දියුණු කරනකොට පින්නතුණිය හැම තැනක්ම අහු වෙනවා. එහෙමනම් බලන්න යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට මේ සිහි නුවණ දෙක දියුණු කරගන්න පුළුවන්. සිහිය දියුණු වෙන නම් එතන අවබෝධය තියෙනවා ප්‍රඥාව තියෙනවා. එහෙමනම් මේ සති සම්පජාඤ්ඤ දෙකත් හරිම වටිනවා. මේ එකකට එකක් දෙවෙන්නේ නැහැ. දැන් බලන්න අපි භාවනා කරනවා කියලා කරන්නේ මොකද්ද? සිහිය දිනු කරන එක නේද? එහෙමනම් පින්නතුනි පුළුවන් තරම් අපි මේ සිහිය දිනු කරන්නට ඕන. දැන් සතර සතිපට්ඨාන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා කියන්නේ මොකද්ද? කය පිළිබඳව සිහියෙන් ඉන්න අවබෝධ කරගන්න. විඳීම් පිළිබඳව සිහියෙන් ඉන්න අවබෝධ කරගන්න. ඒ වගේම පිණුතු නොයෙක් ධර්මතා පිළිබඳව සිහියෙන් ඉන්න අවබෝධ කරගන්න. ඊළඟට සිත පිළිබඳව සිහියෙන් ඉන්න අවබෝධ කරගන්න. මේ සිහියම යොණ කරන්න. එහෙමනම් ඒ සිහිය දිනු කරගන්න නම් යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි. යෝනිසෝ මනසිකාරය නිසා සති සම්පජඤ්ඤ සිහියයි නුවණයි දෙකම වැඩෙනවා. සිහිය නුවණ දෙක ලැබෙනකොට අපට මොනවද ලැබෙන්නේ? සිහියයි නුවණයි තියෙනකොට අපේ ඉන්ද්‍රිය සංවර වෙනවා. ඇස සංවර වෙනවා. කන සංවර වෙනවා. නාසය සංවර වෙනවා. දිව සංවර වෙනවා. කය සංවර වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ මනසත් සංවර වෙනවා. එහෙමනම් මේ ඉන්ද්‍රිය සංවරය කියන එකත් පුංචි දෙයක්ද? පුංචි දෙයක් නෙවෙයි. පරම සීලවන්තයෙක් බවට පත් වෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරයත් එක්ක. සමාදන් වෙච්ච සීලය ආරක්ෂා කරන එකත් ලොකු දෙයක්. හැබැයි සීල විසුද්ධියක් බවට පත් වෙන උතුම් සීලයක් ආරක්ෂා කරන පුජ්‍යලයක් බවට පත් වෙන්නේ මේ සිහි නුවණ දෙක තියෙනකොට. එතකොට තමයි ඉන්ද්‍රිය සංවර වෙන්නේ. එහෙමනම් මේ ඉන්ද්‍රිය සංවරයත් එක්ක අපට මොනවද ලැබෙන්නේ? ඉන්ද්‍රිය සංවර වෙනකොට කයෙන් වචනෙන් සිතින් වැරදි කෙරෙන්නේ නැහැ. ඔන්න අපට ලැබෙනදී
ඒතර ඉන්ද්‍රිය සංවර වුණාම කයෙන් වැරදි නෑ. කයෙන් වෙන වැරදි දන්නවනේ ප්‍රාණඝාත, අදත්තා දාන, කාමිත්‍යාචාරය එකක්වත් වෙන්නේ නෑ. ඊළඟට වචනයෙන් වෙන වැරදි බොරු කියන්නේ, කේලාම් කියන්නේ, හිස් වචන, පරුස වචන මොකුත් නෑ. ඒ ඉන්ද්‍රිය සංවරයි. ඊළඟට හිතින් වෙන දේවල් පවා ඔය අභිජ්ජා, මිත්‍යා දෘෂ්ටි, ව්‍යාපාද, මේ වගේ ක්‍රෝධ, ඔය ආදී සිතේ ඇති වෙන අකුසල ධර්ම පවා යටපත් වෙලා යන දැඩි ලෝභ ආදී දේවල්. ඒ මොකද එයාගේ ඉන්ද්‍රිය සංවරයි. හිතත් සංවරයි. එතකොට බලන්න කොච්චර සැනසෙල්ලක් අපිට ලැබෙනවද? ඒක තමයි නියම සීලයේ විද්‍යමාන වෙන අවස්ථාව. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවර වුණාට පස්සේ මේ ඉන්ද්‍රිය හරහා ගලන කෙලෙස් ධාරාව හැම තදංග වශයෙන්, විස්කම්බන වශයෙන් යටපත් කරගන්න ලොකු උපකාරයක්. එතකොට මේ ඉන්ද්‍රිය සංවරයත් එක්ක ත්‍රිවිධ සුචරිතම සම්පූර්ණ කරනවා. ත්‍රිවිධ සුචරිත නිසා, ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වීම නිසා අපට මොනවද ලැබෙන්නේ? ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනකොට පින්නතුනි සතර සතිපට්ඨාන වැඩෙනවා. පින්නතුල අහලා තියෙනවා, දන්නවා සතිපට්ඨාන වැඩෙනවා කියලා කියන්නේ ඒක ලේසි දෙයක් නෙවෙයි. මොකද බුදුරජාණන් වහන්සේ වදාළේ දින 7කින් උනත් සතර සතිපට්ඨාන හොඳට වැඩෙන කෙනා, වඩන කෙනා මේ යථාර්ථය කරා යනවා. එහෙමනම් මේ පරම සීලයෙන් යුක්ත කෙනාට උන්න සතර සතිපට්ඨාන වැඩෙනවා. තාද බලන්න බොහෝ දෙනා එහෙම සීලවන්තකම පේන්නත් නැහැ. ස්වභාවයෙන් පේන්නෙත් නැහැ. නමුත් කියන්නේ අපි සතර සතිපට්ඨාන වඩන්නේ ඔය සාමාන්‍ය දේවල් දැන් අපිට වැඩක් නැහැ. එහෙම දෙයක් නැහැනේ. බලන්න එතන හොඳ සීලවන්තකම හැදුනොත් තමයි සතර සතිපට්ඨාන දියුණු වෙන්නේ. එහෙම නැතුව පින්නතුනි කෙනෙක් සිල්වත්කමට ලොකු අවස්ථාවක් දෙන්නේ නැතුව, ඒක ගණන් ගන්න නැතුව, සීලෙන් ඇති වැඩක් නැහැ කියන සංඥාවෙන් ඉඳගෙන සතිපට්ඨාන වැඩුවට ඒක විපුල ඵල ළඟා කරගන්න, ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් සීලවන්තකම නිසා ඔන්න සතර සතිපට්ඨාන වැඩෙනවා. සතර සතිපට්ඨාන වැඩෙනකොට අපට මොනවද ලැබෙන්නේ? බොජ්ජංග දිනු වෙනවා. අවබෝධයට අවශ්‍ය අංග සති සම්බොජ්ජංගයේ ඉඳලා උපේක්ඛා සම්බොජ්ජංගයේ දක්වා බොජ්ජංග ධර්ම හතම වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩුණා කියලා කියන්නේ විඥා විමුක්ති කියන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙමනම් පින්වත් හැමදෙනාම දැන් මේ කෙටි වේලාවක් ශ්‍රවණය කරේ පින්නතුණි නිවන් ගමන. බලන්න අපි නැවත වතාවක් මේක චක්‍රයක් වගේ මතක තියාගත්තොත් ජීවිතයට ගලප ගන්න හරිම ලේසි. බලන්න කල්යාණ මිත්‍රයා නිසා ධර්මයේ ලැබුණා. ධර්මයේ නිසා සද්ධාව ලැබුණා. සද්ධාව නිසා යෝනිසෝ මනසිකාරය නැත්තම් නුවණින් මෙනෙහි කිරීම ලැබුණා. යෝනිසෝ මනසිකාරය නිසා සති සම්පජඤ්ඤේ වැඩුණා. සති සම්පජඤ්ඤ නිසා ඉන්ද්‍රිය සංවර වුණා. ඉන්ද්‍රිය සංවරය නිසා කයෙන්, වචනයෙන්, සිතින් වැරදි කෙරුන්නේ ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වුණා. පරම සීලවන්තයෙක් බවට පත් වුණා. ඒ සීලවන්තකම නිසා සතර සතිපට්ඨාන වැඩුණා. සතර සතිපට්ඨාන වැඩෙනකොට බොජ්ජංග ධර්ම වැඩුණා. බොජ්ජංග ධර්ම නිසා විඥා විමුක්ති කියන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අවස්ථාව ලැබුණා. එහෙමනම් බලන්න පින්නතුනි, මේක තමයි නිවන් ගමන. එහෙමනම් අපි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය හදාගෙන, කල්යාණ මිත්‍ර සම්පත්තිය හරියටම හදාගත්තොත් ඊතුරු දේවල් පින්නතුනි වැඩෙනවාමයි. මොකද කල්යාණ මිත්‍රයා නිකන් ඉන්නේ නැහැ. එයා ධර්මයේ කියලා දෙනවා. ඊළඟට සද්ධාවට එනවා. ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ ධර්මයේ ඉස්සරහාට මෙන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙමනම් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන දෙසැම්බර් මාස 27 වන දිනට
ජන්මදිනය යෙදී තිබෙන බොරලැස්කමේ පදිංචි පින්වත් දියණියට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා. ඒ වගේම ධර්මාවබෝධයේ පිණසම මේ උදාාර කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ දියණිය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. ඉදිරි කාලේ වැඩියෙන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා, වැඩේවා කියලා අපි හෘදයාංගම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දාණයෙන් ජනිත වන උදාාර පුණ්‍ය ශක්තිය ආදරණීය දෙමව්පියන් වන සුභද්‍රා පියදර්ශනී මහත්මිය, රෝහිත රොද්රුගෝ මහත්මයා, ඒ වගේම ශාස්ත්‍රික රොද්රුගෝ සොහයුරා, ඒ වගේම 97 වන විහි පසුවන ආච්චි අම්මා ජී.එම්. සෝමාවතී දසසිල් මාතාව, ඒ වගේම ඥාති හිත මිත්‍රාදීන් ගුරුවරුන් ඇතුළු සියලු සත්වයන්ට මේ පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන් අයට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ උදාාර කුසල් උපකාර වේවා කියන උතුම් කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් කරන ආශිර්වාදය ඊළඟට දේශකයන් වහන්සේට සිත පතනවා. ඒ වගේම ප්‍රඥා නාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම සිත පතනවා. ඒ වගේම සක්දෙව්දුන් ප්‍රධාන සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් අනුමෝදන් කරනවා. අවීචයේ පටන් බවාග්‍රයම දක්වා විසෙන සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් නිවන් පිණිස වේවා කියන තුම් ප්‍රාර්ථනාව තියෙනවා. ඉතින් අවසාන වශයෙන් අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන ඒ රොද්රුගෝ දියණිය ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අව්‍යාධි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගැනීම දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. මෝහක්ඛයෝ නිබ්බානං